වනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි, අද උතුම් පොහෝ දිනයේ අපි භාවනාවට ප්‍රථමයෙන් තථාගත ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පද්මයෙන් සුදු බුදුරැස් විහිදෙන ශ්‍රී දළදා ස්පර්ශ කරමින් වදාළ අසිරිමත් වූ සද්ධර්ම දේශනාවක් පළමුවෙන් සාකච්ඡාවට අරගනිමු. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා අතර මේ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා, පුබ්බ සූත්‍රය කියලා. මොකද්ද සූත්‍රයේ නම? පුබ්බ සූත්‍රය කියලා. මේ පුබ්බ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තථාගත භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලයේහි උන්වහන්සේට ඇතිවෙච්ච සිතුවිල්ලක් පිළිබඳව. මොකක් පිළිබඳවද? බෝධිසත්ව කාලයේ ඇතිවෙච්ච සිතුවිල්ලක් පිළිබඳව. ඒකයි මේකට පුබ්බ සූත්‍රය කියලා කියන්නේ. පුබ්බ සූත්‍රය කියලා කියන්නේ ඒ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අනභි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. මහණෙනි, මම බුද්ධත්වයට පත්වීමට පෙර, සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර බෝධිසත්ව කාලයේදී මෙන්න මේ වගේ සිතුවිල්ලක් ඇති වුණා. කෝනුකෝ පඨවි ධාතුයා අස්සාදෝ. මේ පඨවි ධාතුවේ ආස්වාදය කුමක්ද? ඊළඟට කෝ ආදීනවෝ. මේකේ ආදීනවය මොකක්ද? කිං නිස්සරණ. කුමක්ද මේකේ නිස්සරණය? ඊළඟට කෝ ආපෝ ධාතුයා අස්සාදෝ. මේකේ මේ ආපෝ ධාතුවේ ආස්වාදය කුමක්ද? ඊළඟට මේ ආපෝ ධාතුවේ ආදීනවය කුමක්ද? ඊළඟට මේ ආපෝ ධාතුවේ නිස්සරණය කුමක්ද? ඊළඟට මේ තේජෝ ධාතුවේ ආස්වාදය කුමක්ද? තේජෝ ධාතුවේ ආදීනවය කුමක්ද? තේජෝ ධාතුවේ නිස්සරණය කුමක්ද? ඊළඟට වායෝ ධාතුවේ ආස්වාදය කුමක්ද? වායෝ ධාතුවේ ආදීනවය කුමක්ද? වායෝ ධාතුවේ නිස්සරණය කුමක්ද කියලා උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වෙලා තියෙනවා. මොනවා පිළිබඳව මේ සිතුවිල්ල ඇති වෙලා තියෙන්නේ? මොනවා පිළිබඳවද? සතර මහා ධාතුන් පිළිබඳව මේ සිතුවිල්ල ඇති වෙලා තියෙන්නේ. සතර මහා ධාතුවේ මොකක් පිළිබඳවද? පළවෙනි එක සතර මහා ධාතුවේ ආස්වාදය මොකක්ද? ඊළඟ කාරණා සතර මහා ධාතුවේ ආදීනවය කුමක්ද? ඊළඟට සතර මහා ධාතුවේ නිස්සරණය කුමක්ද? මේ අත දන්නව නේද සතර මහා ධාතු කියන්නේ මොනවද කියලා? සතර මහා ධාතු කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ හතරට කියනවා සතර මහා ධාතුන් කියලා. ඇයි මේවට සතර මහා ධාතුන් කියලා කියන්නේ? සතර මහා ධාතුන් කියලා කියන්නේ මොකද? සතර මහා ධාතුන් කියලා කියන්නේ මේ රූපය හට අරගන්නට ප්‍රධාන වෙච්ච රූපය හට අරගෙන තියෙන්නේ මේ කාරණා හතරෙන්. රූපය හට අරගෙන තියෙන්නේ මේ ධාතු හතරෙන්. ඒවට කියනවා මහා ධාතු කියලා. මහා ධාතු, සතර මහා ධාතු කියලා කියන්නේ. එතකොට මේ මහා ධාතුන් හතර පිළිබඳව තමයි මෙතෙන්දී කතා කරන්නේ. මේ සතර මහා ධාතුන් කියන වචනේ ඊළඟට මේ ධාතු කියන වචනය අපි වෙනම
තේරුම් ගන්නට නම් ඕනි. මොකද ධාතු කියලා කියන්නේ එතකොට? ඔව් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ධාතු තියෙනවා. ඔව් ශරීරයේ ධාතු තියෙනවා. එතකොට ඒ ධාතු මේ මෙතෙන්දි ධාතු කියලා කියනවා. මේ ධාතු කියන වචනේ නිතරම භාවිතා වෙන්නේ කුඩා කොටසක් පෙන්වීම පිණිස. කුඩා කොටසක්, කැඩිච්ච කොටසක්, කුඩා කොටසක් පෙන්වීම පිණිස. විශේෂයෙන් මේ ධාතු කියන එකේදී මෙතෙන්දී මේ සතර මහා ධාතුව කියන තැනදී ධාතු කියන වචනේ විශේෂ තේරුමක් තියෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකේ තේරුම තමයි සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවන ස්වභාවය කියන මේ දීර්ඝ විස්තරය මේ ධාතු කියන වචනය තුල කෙටි වෙලා තියෙන්න ඕනි. තේරුණාද? එතකොට අපි ධාතු කියන තැනේදී තේරුම් ගන්න ඕනි මේ කියන්නේ මේක සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. සත්ත්ව වශයෙන් පවත්තන්ට බැරි, පුද්ගල වශයෙන් පවත්තන්ට බැරි, ආත්ම වශයෙන් පවත්තන්ට බැරි යම් දෙයක් කොටසකට කියනවා අපි ධාතු කියලා. එතකොට මේ සතර මහා ධාතුවේ පඨවි ධාතුව කියන එක කොහොමද අපි තේරුම් ගන්න ඕනි? සත්වයක් නොවු, පුද්ගලයෙක් නොවු, ආත්මයක් නොවු තද ගතිය. මොකද්ද? සත්වයක් නොවු, පුද්ගලයෙක් නොවු, ආත්මයක් නොවු තද ගතිය කියන එක තමයි පඨවි ධාතු කියන වචනේ තේරුම. දැන් තේරෙනව නේද? එතකොට ආපෝ ධාතුව කියලා කියන්නේ සත්වයක් නොවු, පුද්ගලයෙක් නොවු, ආත්මයක් නොවු තෙත් ගතිය. තෙත් ගතිය. ඊළඟට වායෝ ධාතුව කියලා කියන්නේ සත්වයක් නොවු, පුද්ගලයෙක් නොවු, ආත්මයක් නොවු හමාගෙන යන ස්වභාවය, හමාගෙන යන ගතිය. ඊළඟට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මෙන්න මේ විදිහට මේ ධාතු කියන වචනේ එතකොට භාවිතා වෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොර වූ ස්වභාවයක් කියන එක කියන්න තමයි මෙතෙන්දි භාවිතා කරන්නේ. දැන් අපි ආපව දේශනාවට යමු. බෝසතාණන් වහන්සේ කියනවා මේ පඨවි ධාතුවේ ආස්වාදය මොකක්ද කියලා උන්වහන්සේ ගවේෂණය කරලා තියෙනවා. මේ පඨවි ධාතුවේ තියෙන ආස්වාදය මොකක්ද? පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙනවද ඇත්තටම? නැද්ද? ඔව් පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙනවද නැද්ද? තියෙනවද? ඔව් ආස්වාදයක් තියෙනවා. මොකද්ද පඨවි ධාතුවේ තියෙන ආස්වාදය? ඒ තද ගතිය කියන්නේ පඨවි ධාතුවේ තියෙන ලක්ෂණයක්. ආස්වාදය යන්නේ. පඨවි ධාතුවේ තියෙන තද ගතිය දැනගත්තා නම් ඔයගොල්ලෝ පඨවි ධාතුවට ඇලිලා ඉඳීද? ඔව් මං අහන්නම් මෙහෙම. කෙස් ටිකේ තියෙන ආස්වාදය මොකද්ද? වයසකම්මලාගෙන් නම් අහලා වැඩක් නැහැ. තරුණ කෙනෙක්ගෙන් ඇහුවොත් කෙස් ටිකේ තියෙන ආස්වාදය මොකද්ද? මේක ලස්සන්ට පීරගත්තාම කෙස් ටික ටිකක් ලස්සන්ට පීරන්න පුළුවන් වුණාම හොඳට කෙස් ටික වැවුනහම මොකද්ද අපිට හිතෙන්නේ? මොකද්ද අපිට හිතෙන්නේ? අපිට හිතෙනවා මගේ කෙස් ටික නම් ලස්සනයි. අනිත් අයගේ කෙස් වලට වැඩිය මගේ කෙස් හොඳයි. හොඳට තියෙනවා. මෙහෙම හිතෙන්නේ නැද්ද? තමන්ගේ කෙස් ටික තියෙනකොට කෙස් ටික ලස්සනට තියෙනකොට හිතෙන්නේ නැද්ද? අපිට හිතෙනවා මේ කෙස් ටික මෙහෙම ලස්සනයි හොඳයි කියලා. අටුවාවේ ඔය පිළිබඳව විස්තර කරලා තියෙනවා. සමහර කෙනෙක් ඉන්නවලු අත හකුලෝලා කියනවලු අනිත් අයට පුළුවන් නම් මගේ අත දිගහරින්න කියලා. ඉතින් අනික් කට්ටියක අත දිගහරින්න උත්සාහ කරන්න බැරි වුණාම කියනවලු මගේ අත කාටවත් දිගහරින්න බෑ මම හොඳ ශක්තිවන්තයෙක්. අත මිට මොරෝලා කියනවලු ඇඟිලි ටික දිගහරින්න කියලා. මේවා අපි කරනවා නේද? ඔව් මේ විදිහට තමන්ගේ ශක්තිය මේ අත මොලෝගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ මොකද්ද? එතන පඨවි ධාතුව තද ගතිය හොඳට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ තද ගතියෙන් යුක්ත කොටසක් පිළිබඳව හරි මේ තද ගතිය මුල් කරගෙන හරි යම් කිසි කෙනෙක් සතුටටපත් වෙනවා නම් අන්න ඒක තමයි පඨවි ධාතුවේ ආස්වාදය කියලා කියන්නේ. තිබුණ නැද්ද අපිට පඨවි ධාතුවේ ආස්වාදය?
අපි කෙස් ටික නිසා සතුටු වෙන්නේ නැද්ද? ලොම් ටික නිසා, නියපොතු නිසා, දත් නිසා, සම නිසා සතුටු වෙන්නේ නැද්ද? ඔව්. අනිත් ඒව පහත් කරලා කතා කරෙත් නැද්ද? කතා කළා. මේ විදිහට අපි තවත් පිරිසක් අතර අපි උසස්, අපි හොඳයි කියලා මේ පඨවි ධාතුව නිසා සතුටටපත් වුණා. අන්න එහෙම මේ පඨවි ධාතුව නිසා යම් කිසි කෙනෙක් සතුටටපත් වෙනවා නම් සැපය, කායික වූ සැපයක්, මානසික වූ සැපයක් ඇති වෙනවා නම් අන්න ඒකට කියනවා පඨවි ධාතුවේ ආස්වාදය. පඨවි ධාතුවේ ආස්වාදය. එහෙනම් අපිට පඨවි ධාතුවේ ආස්වාදය තිබුණා නේද? ඔව්. බුදුරජාණන් වහන්සේ කියන දේශනා කරනවා තස්ස මයිහම් භික්කවේ ඒ තද හෝසි. මහණෙනි මට මේ විදිහට හිතුණා. යංකෝ පඨවි ධාතුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මේ යම් පඨවි ධාතියක් නිසා සැපයක්, සතුටක් උපදිනවා. කායික වූ සැපයක්, මානසික වූ සැපයක් ඇති වෙනවා. ඒක තමයි පඨවි ධාතුවේ තියෙන ආස්වාදය. ඒක තමයි පඨවි ධාතුවේ තියෙන ආස්වාදය. මේක අපි මීට ඉස්සෙල්ලා කල්පනා කරේ පඨවි ධාතුවේ තියෙන ආස්වාදය කියලාද? නෑ, මගේ හයියේ තියෙන ආස්වාදය කියලා නේ. මගේ කෙස් ටිකේ තියෙන ආස්වාදය. පඨවි ධාතුවේ ආස්වාදය කියලා කල්පනා කරේ නෑ. එහෙම කල්පනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වගේ අපිත් මේ වෙනකොට සංසාරයෙන් මිදෙන්න තිබුණා. නමුත් අපි එහෙම කල්පනා කරාද? නෑ. එහෙනම් ඊට පස්සේ කල්පනා කරනවද? පන්සලට ආවට පස්සේ විතරක් මදි. ගෙදර කණ්ණාඩිය ගාවට ගියාම කායික හරි ක්‍රීඩා කරනකොටත් හොඳට කල්පනා කරලා බලන්න ඕනි. මේක මගේ හයියක් නෙවෙයි. මේක මට අයිති දෙයක් නෙවෙයි. මේක පඨවි ධාතුවේ ආස්වාදය. මේක තමයි පඨවි ධාතුවෙන් ලබන ආස්වාදය. මම මේ කියන්නේ සතුටු වෙන්නේ නැතුව ඉන්න කියලා නෙවෙයි. තේරුණානේ? තමන් එතෙන්දි කල්පනා කරලා බලන්න ඕනේ. නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. මේක තමයි පඨවි ධාතුවේ තියෙන ආස්වාදය. කෙස් ටික ලස්සන්ට පීරනකොට අනිත් පැත්තට පනාවෙන් ගහලා දාලා අවුල් කර ගන්නට කියනව නෙවෙයි. තේරුම් ගන්න ඕනේ හිතට සතුටක් එනකොට මේක මගේ දෙයක් නෙවෙයි. මේක පඨවි ධාතුවේ තියෙන ආස්වාදය. තේරුණානේ? ඔව්. අපි එතකොට කොහොමද බලන්නේ? නුවණින් කල්පනා කරන්නේ මේක පඨවි ධාතුවේ තියෙන ආස්වාදය කියලා. ඊළඟට අයං පඨවි ධාතුව ආස්වාදෝ යම් පඨවි ධාතු අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. යම් පඨවි ධාතුවක් තියෙනවා අනිත්‍යයි, දුක්ඛ එකක්, විනාශ භාවයට පත් වෙන එකක්. මේක තමයි කියනවා පඨවි ධාතුවේ තියෙන ආදීනවය. දැන් අපි පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙන හින්දා තමයි මේ රූපයට ඇලුනේ. පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙන හින්දා තමයි මේ රූපයට ඇලිලා මේ සංස්කාර ගොඩ ගහගන්නේ. ඒ වගේම පඨවි ධාතුවේ ආස්වාදයක් විතරක්ද තියෙන්නේ? නෑ, ආදීනවයක් තියෙනවා. දැන් අපි අහලා බැලුවොත් මේ වයසට ගිය කට්ටියගේ කෙස් ටික ගැන මොකද හිතන්නේ කියලා? මොකද හිතන්නේ? දුක හිතුන්නේ නැද්ද ඔක පිළිබඳව කවදා හරි දවසක? ඉස්සෙල්ලාම කෙස් ගහක් දෙකක් ඉඳලා දවසෙම කොච්චර දුක හිතුණාද නේද? ඉස්සෙල්ලාම කණ්ණාඩි ඉස්සරහදී කෙස් ගහක් දෙකක් ඉදිලා තියෙනවා දැක්ක දවසේ හොඳට කල්පනා කරොත් තේරෙනවා නේද අපි කොච්චර දුකක් වින්දාද කියලා මේ කෙස් ටික නිසා. මතකයි නේද? ඊට පස්සේ ටිකක් වැඩිපුර ඉදනකොට නම් ඔක අමතක වෙලා යනවා. ඒ අමතක වෙලා යන්නේ නුවණ නිසා නෙවෙයි. ඒ අමතක වෙලා යන්නේ අවිද්‍යාව නිසාමයි. තේරෙනවනේ? නමුත් පළවෙනි ගහ දෙක දකින්න දවසේ නම් ඇත්තටම අපිට දුකක් ඇති වුණා. ඒ මොකද? මේ කෙස් අනිත්‍යයි. මේ කෙස් දුකට අයිති දෙයක්. මේ කෙස් තමාගේ වසඟේ පවත්තන්නට බැරි දෙයක්. අනිත්‍ය වූ ධර්මයක්, දුක්ඛ වූ ධර්මයක්, අනාත්ම වූ ධර්මයක්, විනාශ වෙන ධර්මයක්, කැඩිලා බිඳිලා යන ධර්මයක්, ගෙවිලා යන ධර්මයක්. මේ කෙස් කියලා කියන්නේ එවැනි ස්වභාවයකින් යුක්ත වූ දෙයක්. මේ ලොම් ටිකත් එහෙමයි, නියපොතු ටිකත් එහෙමයි, දතුත් එහෙමයි, සමත් එහෙමයි. මේ ඔක්කොම අනිත්‍ය වූ ධර්මයක්. යම් තාක් ශරීරයේ තද ගතියෙන් යුක්ත, ගොරෝසු ගතියෙන් යුක්ත දෙයක් තියෙනවා නම් ඒ සෑම දෙයක්ම මේ දුක්ඛ ස්වභාවයට අයිති දෙයක්.
වහා වෙනස් වෙලා යන දෙයක්. අපි සමහර දවසට උදේ නැගිටිනකොට ඇඳෙන් නැගිට ගන්නට බෑ. ඇඟේ කිසිම ශක්තියක් නැහැ. ඇයි? මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව වහා වෙනස් වෙන එක. තේරුණානේ නේද? සමහර විට අපි ටිකක් දුර වේගයෙන් දුවලා ආවොත් හිටගෙන ඉන්න බෑ. කොච්චර ශක්තිවන්තයෙක් වුණත්. ඇයි මොකද? මේ පඨවි ධාතුව කියන්නේ වහා වෙනස් වෙන දෙයක්. මේ වයසට යන්න ඕනි නැහැ. එතකොට මේ පඨවි ධාතුව කියන්නේ මොහොතක් පාසා වෙනස් වෙලා යන ධර්මයක්. වෙනස් වීමෙන් පවතින ධර්මයක්. නිරතුරුවම දුකට හසු වෙච්ච ධර්මයක්. තේරුණාද? අන්න ඒක නිසා තමයි මේකේ ආදීනවය. ඒක තමයි මේකේ තියෙන ආදීනවය. එතකොට මේ ආදීනවය අපි මීට පෙර දැක්කද? මීට ඉස්සෙල්ලා අපි මේ ආදීනවය දැක්කද? දැක්කා. ඒ වුණාට ආදීනවයක් කියලා කල්පනා කරේ නැහැ. ඇයි අපි ආදීනවයක් කියලා කල්පනා කරේ නැත්තේ? ඒක මගේ දෙයක් නිසා. මොකද ඒක මගේ දෙයක් කියලා හිතාගෙන හිටපු ඉතින් අපිට ආදීනවේ පැත්ත කල්පනා වුණේ නැහැ. අපි හිතේ මොකද්ද? මම වෙනස් වෙනවයි කියලා නේ. අපි හිතාගත්තේ මම වෙනස් වෙනවා, මම නාකි වෙනවා, මගේ හයිය හත්තිය නැති වෙලා යනවා. මම වෙනස් වෙනවා කියලා දැක්කේ. ඉතින් ඒ මම වෙනස් වෙනවා කියලා දැක්කහම මොකද අපිට වුනේ? අපිට ඒක නිසා කඳුළු සලන්න වුණා. අපිට දුකටපත් වෙන්න සිද්ධ වුණා. අඬන්න වුණා, වැළපෙන්න වුණා, සුසුම් හෙලන්න වුණා. සමහර කෙනෙක් මේ හේතුව නිසාම සියදිවි විනාශා ගන්නට පවා වෙනබිලා තිනා. අද කාලේ සියදිවි විනාශා ගන්නවා නම් සියදිවි විනාශා ගන්නේ මොකද? ඒ කාරණාව තේරුම් ගන්න බැරුව. මේක මම කරගෙන, මේක මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන මේ දුක මෙතනින් ඉවරයි කියලා එක්ක හිතාගෙන. එයා හිතන්නේ නෑ තවත් මේ මහා දුකකට කරගහන්න කියලා. ඉතින් අන්න ඒක නිසා කල්පනා කරන්න ඕනි. මේකේ ආස්වාදයක් තිබුණා. ඒක නිසා අපි ඇලුනා. ආදීනවයක් තිබුණා. ඒ ආදීනවේ තියෙනකොට අපිට මේක පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ආදීනවේ අපි දකිනකොට කලකිරීමක් ඇති වෙනවා. නුවණ තියෙන කෙනාගේ කලකිරීම නුවණින් යුක්ත එකක්. නුවණ නැති කෙනාගේ කලකිරීම අඬීම, වැළපීම, සුසුම් මෙලීම, ඉහි අත්ගසාගෙන සිටීමට හේතු වෙන කාරණාවක්. නුවණින් යුක්ත කෙනා කල්පනා කරන්නේ මේක වෙනස් වෙන දෙයක්, අනිත්‍ය දෙයක්, මගේ කියලා පවත්තන්ට බැරි දෙයක්. මේක ධාතු ස්වභාවයක් කියලා ඒ කෙනා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරනට අපිට ඒ ධාතුන් පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට ධාතු පිළිබඳව ආස්වාදයක් තියෙනවා. ධාතුන් පිළිබඳව ධාතුන්හි ආදීනවයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ධාතුන් වල ධාතුන්ගේ නිස්සරණයකුත් තියෙනවා. ආස්වාදයක් විතරක් තිබුණා නම් අපිට මොකද වෙන්නේ? මේ සංසාරේ සැප විඳාම යන්න පුළුවන්. ඉතින් විසඳුමක් ඕනිත් නෑනේ. සැප විතරක් නම් තියෙන්නේ නේද? ඊට පස්සේ ආදීනවේ විතරක් තිබුණා නම් අපි විසඳුමක් හොයා ඉඳ තිබුණා. මොකද අපිට දුක විතරයි ඉතුරු වෙන්නේ. ආදීනවේ තිබුණා නම් ආදීනවේ විතරක් තිබුණා නම් ආස්වාදයක් තියෙන හින්දා අපි වෙලාවකට මේක ඇලෙනවා. ආදීනවයක් තියෙන නිසා අපි මේක ගැන වෙලාවකට අපිට එපා වෙලා යනවා. නමුත් මේකේ නිස්සරණයක් නොතිබුණා නම් එහෙම අපි හැමෝම මහා දුකක් විඳ ඉන්න වෙන්නේ. නමුත් මේකේ නිස්සරණයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ පඨවි ධාතුයා චන්දරාග විනයෝ චන්දරාග පහානං ඉදං පඨවි ධාතුයා නිස්සරණං. යම් පඨවි ධාතුවක චන්දරාගය ප්‍රහාණය කිරීම තුළින්, චන්දරාගය දුරු කිරීම තුළින් තමයි නිස්සරණයක් ලබන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කරන්නේ මේ පඨවි ධාතුව දුකක්, පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙනවා, පඨවි ධාතුවේ ආදීනවයක් තියෙනවා කියලා. එතකොට පඨවි ධාතුවෙන් දුරු වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනි?
මොකද්ද කරන්න ඕනේ? කෙස් ටික බාලා දැම්මම හරියද? මෙහෙම කරලා කවදාවත් මේ පටවි ධාතුවෙන් දුර වෙන්න බෑ. එහෙනම් පටවි ධාතුවෙන් දුර වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? පටවි ධාතුවත් කෙරෙහි තියෙන ඇලීමෙන් දුර වෙන්න ඕනේ. පටවි ධාතුවත් එක්ක තියෙන ඇලීමෙන් පටවි ධාතුවත් සමග යම් චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය තමයි කැමැත්තෙන් ඇලීම තමයි පටවි ධාතුවත් එක්ක තියෙන ප්‍රශ්නේ. පටවි ධාතුවේත් එක්ක තියෙන ප්‍රශ්නය තමයි ඒ පටවි ධාතුවත් එක්ක තියෙන ඇලෙන ස්වභාවය. ඉතින් මේ පටවි ධාතුවට ඇලුනේ නැත්තම් මේ කැමැත්ත දුරු කළා නම් මේ පටවි ධාතුව තියෙන තැන තියේවි. පටවි ධාතුවට සිද්ධ වෙන දේ සිද්ධ වේවි. නමුත් අපි ඒ මුල් කරගෙන අඬන්නේ වැළපෙන්නේ සුසුම් මෙලන්නේ නැතුව ඉන්න පුළුවන්. කෙස් ටික ලස්සනට තියෙනකොට ඒ කෙස් ටික ලස්සනට පීරලා පාවිච්චි කරන්නට පුළුවන්. ඒ කෙස් ටික ලස්සනට පීරලා හැඩ කරලා Tamanට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා නම් මේ කෙස් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මේක කාලය සමග දිරලා යනවා, විනාශ වෙලා යනවා, අවපැහැගෙන්නවා කියලා දන්නවා නම් අන්න යම් දවසක අපේ කෙස් ගහක් අවපැහැගෙන්නලා තියෙනවා නම්, සුදු වෙලා තියෙනවා නම් අපිට තේරෙනවා මේක අනිත්‍ය වූ ධර්මයක්. මේක අනිත්‍ය වූ ධර්මයක්. මේක ස්වභාවය මෙහෙම තමයි. එතකොට අපේ හිතේ ඒ පිළිබඳව තිබුණා නම් කැමැත්තක් ඒක දුර වෙලා යනවා. තේරුණාද? ඒකත් එක තිබුණා නම් යම් ආසාවක්, ඒ ආසාව මුල් කරගෙන හිතේ ගැටීමක් හටගන්නේ නැහැ. ඒ පිළිබඳව නුවණින් කල්පනා කරට. මොකද ඒ ආසාව, කැමැත්ත ඒ තුලින් පහාණය වෙනවා, දුරු වෙනවා. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මේ චන්දරාගය, කෙස් පිළිබඳව චන්දරාගයේ ඇලෙන ස්වභාවය දුරු වෙන විදිහට කටයුතු කරන්න. ඉතින් අපිට පුළුවන් දෙකපාරටම මම කෙස් ටිකට ආස කරන්නේ නැහැ, මම මේ ලොම් ටිකට ආස කරන්නේ නැහැ, මම මේ නියපොතු වලට ආස කරන්නේ නැහැ, මම මේ ශරීරයට ආස කරන්නේ නැහැ කියලා එකපාරට හිතින් අතහැරලා දාන්න අපිට කවදාවත් පුළුවන්ද? අපිට කවදාවත් බැහැ. එහෙනම් ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒ සඳහා නුවණින් විමසීමක් කරන්න ඕනේ. කොහොමද ඒ සඳහා නුවණින් විමසන්න පටන් ගන්නෙ? කොතනින්ද පටන් ගන්නෙ? මොකේද ආදීනව මෙනෙහි කරන්නේ? පඨවි ධාතුවේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. පඨවි ධාතුවේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් පඨවි ධාතුවේ ආදීනව මෙනෙහි කරන්නට නම් ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ඊටත් ඉස්සෙල්ලා පඨවි ධාතුව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. දන්නේ නැති දෙයක ආදීනව මෙනෙහි කරන්න බෑනේ නේද? නේද? පඨවි ධාතුව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇරින්ට මේ ශරීරයේ මේ ධාතු පිළිබඳව දේශනා කරපු වෙනත් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් මේ තුන් ලෝකේවත් විහිදුනේ නැහැ. උන්වහන්සේ තමයි මේ පඨවි ධාතුව පිළිබඳව, ආපෝ ධාතුව පිළිබඳව, තේජෝ ධාතුව පිළිබඳව, වායෝ ධාතුව පිළිබඳව, මේ සතර මහා ධාතුව පිළිබඳව මනාකොට දේශනා කරලා තියෙනවා. අන්න එතකොට අපිට මේ ධාතුන් පිළිබඳව ඉගෙන ගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගවේෂණය කරන්නට සිද්ධ වෙනවා. ඒ ධර්මයේ ගවේෂණය කරන්නට අපිට ඉගෙන ගන්නට ලැබෙනවා ශරීරය මේ ධාතු වලට බෙදලා. කොහොමද අපිට මුලින්ම අපිට කොහොමද තේරුම් ගන්නට ලැබෙන්නේ? සතර මහා ධාතු පිළිබඳව බෙදලා තියෙනවා. කොහොමද බෙදලා තියෙන්නේ? අපිට ඉස්සෙල්ලාම අපි උදාහරණයක් කතා කරමුකෝ. කියනවා මේ ශරීරය ඉස්සෙල්ලාම කියනවා යම් කිසි අවකාශයක කණු හිටවලා වහලයක් ගහලා වරිච්චි බැඳලා මැටි ගහලා ගත්තාම ඒකට කියනවා ගෙය කියලා. ඒ වගේම අවකාශයේ මේ ඇට සැකිල්ල නහර වලින් බැඳිලා මස්ලේ ආලේප කරලා සමකින් වැහුනහම කියනවා ඒකට රූපය කියලා, ශරීරය කියලා. මෙන්න මේ ශරීරය ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ කොටස් කරලා පෙන්නනවා. මේ ශරීරය තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ.
ඒ ශරීරේ කොටස් කරලා පෙන්නනවා. කොහොමද කොටස් කරලා පෙන්වන්නේ? මේ ශරීරයේ තියෙනවා තද ස්වභාවයෙන් යුක්ත පොළව වැනි ස්වභාවයක්. තද ස්වභාවයෙන් යුක්ත පොළව වැනි ස්වභාවයක්. ඒ පොළව වැනි ස්වභාවයට කියනවා පඨවි ධාතුව. ඒ පඨවි ධාතුව ඊළඟට විස්තර කරනවා කොටස් කරලා. මොනවද ඒ පොළව වගේ ස්වභාවයන්? මොනවද පොළව වගේ ස්වභාවයන් ශරීරයේ තියෙන්නේ? කෙස් ශරීරයේ තියෙන පොළව වැනි ස්වභාවය. ඊළඟට පිළිවෙලට කිව්වොත් පාලියෙන් සිංහලෙන් කිව්වොත් පළවෙනි එක කෙස්, ඊළඟට ලොම්, ඊට පස්සේ නියපොතු, ඊට පස්සේ දත්, ඊට පස්සේ සම. පටවි ධාතු කොටස් ටික මතක නැද්ද? පළවෙනි එක කෙස්, ලොම්, නියපොතු, දත්, සම. මේ කොටස් පහ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මූලික කොටස් පහ. මේ කොටස් පහ තමයි අපිට නිතරම දකින්න තියෙන්නේ, අල්ලලා බලන්න පුළුවන් කමක් තියෙන්නේ. තේරුණාද? ශරීරයේ අපිට නිතරම පේන්න තියෙන කොටස් පහ තමයි මේ කොටස් පහ. ඊතුරු කොටස් පහ මේ සමේ වැහිච්ච කොටස් ටිකක් තියෙන්නේ. ඒක නිසා මේ පහ පිළිබඳව නම් අපි නිතරම හොඳින් නුවණින් මෙනෙහි කරලා මතක තියාගෙන බලන්නට ඕනේ. තේරුණානේ? කොටස් කරලා බලන්නට ඕනේ. ඒ කොටස් කිරීම තුළ තමයි අපිට මේකේ ආදීනව පේන්න ගන්න. චන්දරාගය දුරු කරන්න පුළුවන්. ඒක නිසා අපි හොඳට මේ පිළිබඳව හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕනේ, මතක තියාගෙන ඉන්න ඕනේ. පළවෙනි කොටස් පහ තමයි ඒ. ඊළඟට එතනින් එහාට සමට යටින් තියෙන්නේ මස්. ඊට පස්සේ කෙස්, ලොම්, නිය, දත්, සම. ඊළඟට කියන්නේ මස්. ඊට පස්සේ නහර. ඊට පස්සේ ඇට මිදුළු. ඇට මිදුළු. ඊළඟට වකුගඩු. ඊළඟට හදවත. ඊළඟට අක්මාව. ඊළඟට දලඹුව. ඊළඟට බඩදිව. ඊළඟට පෙනහල. ඊළඟට බඩවැල් බන්ධන, නොදිර වූ ආහාර, දිර වූ ආහාර, හිස්මල. මේ 20 හොඳට මතක තියාගන්න ඕනේ. ඇත්තටම මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට මේ ධාතු මනසිකාරය තමයි ප්‍රධානම මාර්ගය වෙන්නේ. මේ නිවන් මාර්ගයේ ප්‍රධානම තැනක් බවට පත් වෙන්නේ ධාතු මනසිකාර භාවනාව. ඒක පිළිබඳව ඔයයන්ට තවදුරටත් තේරුම් ගන්න ඕන නම් මේ රේරුකාණී හාමුදුරන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය කියලා පොතක් තියෙනවා. අරගෙන බලන්න. ඒකේ තමයි ඒකේ ලස්සනට කියලා දෙනවා. යම් කිසි කෙනෙක් කොතනින් ගියත්, ආනාපානෙන් ගියත්, වෙනයන් කොහෙන් ගියත් මේ නිවන් මාර්ගයේ කොතනින් ගියත් කෙනෙක්ගේ දිට්ඨි විසුද්ධිය ඇති වෙන්න නම් මේ ධාතු මනසිකාරය හොඳට ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා භාවනා කරන නිවන් දකින්න කැමති කෙනෙක් විශේෂයෙන්ම පළමුවෙන් දැනගත යුතු කාරණාවක් තමයි මේ ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ. තේරුණානේ? ඒක නිසා ඊටාම හොඳින් මං කියන නිසා නෙවෙයි රේරුකාණී හාමුදුරන්ගේ පොතත් අරන් බලන්න, සූත්‍ර අරන් කියවලා බලන්න. ධාතු විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ආසිසෝපං සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ විදිහේ මේ සූත්‍ර අරගෙන කියලා බලන්නේ හැම එකදීම. දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන රාහුල හාමුදුරුවෝ මොකද ඉස්සෙල්ලම කියලා දුන්නේ? දැන් රාහුල හාමුදුරුවෝ මේ පිණ්ඩපාතයේ අදිනකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් නිසා උන්වහන්සේ එක ගහක් මුල වාඩිලා භාවනා කරමින් හිටියා. ඒ භාවනා කරගෙන ඉන්නකොට එතනින් ගියා සාරිපුත්ත හාමුදුරුවෝ මේ පරයන්කේ වාඩිලා ඉන්නවා. දැන් මේක ආනාපානයට සුදුසු දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කියලා ගියේ කායගත සතිය වඩන්න. නේ? ඉතින් මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ආනාපාන සතිය වඩන්න. ඉතින් හවස ගිහලා රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අහනවා මම මොකද්ද කරන්න ඕනි කියලා. එතකොට කියනවා ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? මේ ධාතු මනසිකාරය පිළිබඳව. ඇයි? මේ හැම තැනකටම උපකාර කරන්නේ මේ අපේ ආත්ම දෘෂ්ටිය
විශේෂයෙන් සත්ත්ව සංඥාව දුරු කරන්නට මේ ධාතු මනසිකාරය ඇරෙන්න වෙනත් දෙයක් නෑ. තියෙන හොඳම බෙහෙත තමයි ධාතු මනසිකාරය. ඒක නිසා අපි මේ ශරීරය හොඳට කොටස් කරලා බලන මේ ධාතු මනසිකාරය හැමෝම හොඳින් පුරුදු කරන්න ඕනි භාවනාව. ඒක නිසා අපි ඉස්සෙල්ලාම ශරීරයේ කොටස් 5ක් අරගෙන කාලයක් ඒක හොඳට ප්‍රගුණ වෙනකම්. ඒ කියන්නේ ඇස් දෙක පියාගත්තට පස්සේ හිතින් ඇඟ ශරීරයේ පුරා හිත යවලා බලන්න පුළුවන් මට්ටමට මෙනෙහි කරගන්න පුළුවන් මට්ටමට මේ පළවෙනි කොටස් 5 විදර්ශනා කරන්න ඕනේ. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒ කොටස් 5 නුවණින් මෙනෙහි කරලා ඉවර වුණාට පස්සේ ඊළඟ දෙවෙනි කොටස් 5 අරගන්න ඕනේ. තුන්වෙනි වතාවේදී පළවෙනි කොටස් 5යි දෙවෙනි කොටස් 5යි කියන දෙකම අරගන්න ඕනේ. කොටස් 10ම බලන්න ඕනේ. මේ විදිහට කොහොම හරි මේ කොටස් 20ම හොඳට එකින් එක සිහියෙන් ඉන්න වෙලාවට අපිට සාමාන්‍යයෙන් ඔය නිකන් ඉන්න වෙලාවට නෑ එකපාරට අමතක වෙන්න පුළුවන්. නමුත් සිහියෙන් හොඳට හිත යොමු කරාට පස්සේ කොටසෙන් කොටසට හිත යොමු කර බලන්න පුළුවන් ගන්නට ඇස් දෙකට පේන මට්ටමට පේන්නේ නැහැ. නමුත් හිතට දැනෙනවා මේ දැන් හිත තියෙන්නේ මෙතනයි. හිත තියෙන්නේ මෙතනයි කියලා හොඳට තේරෙන්න ගන්නවා. ඒකත් එක්ක ඒ කොටස් වලින් එකින් එකට ඊටාම පිරිසිදුව යවන්න පුළුවන් සිහියක් උපදිනවා. තේරුණානේ? මේ විදිහට මේ කොටසින් කොටසට හිත හොඳට යවන්න පුළුවන් වෙනකොට මුලින්ම වැඩෙන්නේ ධාතු මනසිකාරය නෙවෙයි. මුලින්ම වැඩෙන්නේ හොඳ සමාධියක්. ඒකත් එක්ක හොඳ සමාධියක් වැඩෙන්නේ. කොටසින් කොටසට නීවරණ නැතුව හිත පවත්වාගෙන යන්න පුළුවන් ලැබෙකම ලැබෙනවා. අන්න ඒ සමාධියත් එක්ක තමයි ඊට පස්සේ ධාතු මනසිකාරය වැඩෙන්න ගන්න. මේක ශරීරයේ තියෙන එක කොටසක් කියලා විතරයි. තේරුණානේ? යම් දැන් බුද්ධ කාලේ තියෙන කරත්තයක් උපමා කරලා. අද කාලේ ගත්තොත් එහෙමනම් වාහනයක් ගත්තොත් ටයර් ටික වෙනම තියෙනවා. ඊළඟට ඒ කියන්නේ රබර් වලින් හදාපු ටික වෙනම තියෙනවා. ඊළඟට යකඩ වලින් හදාපු ටික වෙනම තියෙනවා. ඊට පස්සේ තෙල් ආදී දේවල් ටික වෙනම තියෙනවා. මෙහෙම කොටස් කරලා අපිට බලන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ශරීරයත් අපි ඊට පස්සේ කොටස් කරලා බලනවා. මේ තියෙන්නේ පඨවි ධාතු, මේ තියෙන්නේ ආපෝ ධාතු, මේ තියෙන්නේ තේජෝ ධාතු, මේ තියෙන්නේ වායෝ ධාතු කියලා. ඉතින් මෙහෙම දැන් අපි කෙලින්ම අපි හිත යොමු කරගෙන ඉන්නකොට දැන් කෙස් කියලා කියන්නේ ශරීරයේ මුදුනේම තියෙන දෙයක්. එතකොට අපිට හොඳට කෙස් වලට මෙහෙම හිත යොමු කරගෙන ඉන්නකොට කෙස් කියලා හොඳට බලන්න පුළුවන් සිහියේ. එහෙම බලාගෙන යනකොට ඊට පස්සේ අපිට මෙහෙම මූණට හිත යොමු කරගෙන පහළට එනකොට තේරෙනවා මේ ටිකේ තියෙන ලොම් ස්වභාවය. ඊට පස්සේ මෙහෙම හිත යොමු කරගෙන ගිහින් ඊට පස්සේ අපිට කෙලින්ම අත්වලටයි කකුල් වලටයි හිත යොමු කරනවා අග්ගිස්සට. එතකොට අපිට හොඳට තේරෙනවා අත්වල අග්ගිස්සේ කකුල් වල අග්ගිස්සේ නියපොතු පිහිටලා තියෙන හැටි. කෙනෙකුට නියපොතු පිහිටලා තියෙන ආකාරයෙන්මත් පේනවා සමහර විට. අන්න එතකොට මේ නියපොතු කියලා හිතනවා. ඊට පස්සේ හැමම හිත යොමු කරනවා කටට. එතකොට දත් ටික සිහි වෙනවා. ඊට පස්සේ මුළු ශරීරයටම හිත යොමු කරලා සමසී කර ගන්න පුළුවන්. එහෙම සිහි කරලා ඊට පස්සේ එතනින් අසට යනකොට සමෙන් යට මොනවද තියෙන්නේ? ඔව් සමෙන් යට තියෙන්නේ මස්. ඒක මොනවද තියෙන්නේ? නහරවැල්. මස් වලට යටින් තියෙන්නේ නහරවැල්. ඒ නහරවැල් වලට යටින් තියෙනවා ඇට සැකිල්ල. ඒ ඇටවල ඇතුලේ තියෙනවා ඇට මිදුළු. ඊට පස්සේ කෙලින්ම හිත මෙහෙම දෙපැත්තට යොමු කරාම අපිට පේනවා දෙපැත්තේ අඹගෙඩි දෙකක් වගේ වකුගඩු දෙකක් තියෙනවා. ඊට පස්සේ කෙලින්ම හිත යොමු කරනවා මේ පපුවට මෙතෙන්ට හදවත. ඊට පස්සේ අක්මාව. ඊට පස්සේ දලඹුව, බඩදිව, පෙනහළු. ඊට පස්සේ බඩවැල් බන්ධන, නොදිර වූ ආහාර, දිර වූ ආහාර, අසුචි කියලා මේ විදිහට ලස්සනට 20ට එකින් එකට හිත යොමු කරගෙන යන්න පුළුවන්. හරියම ලස්සනට පිළිවෙලට හිත යොමු කරන්න පුළුවන්. මේ මොකද තමන්ගේ ශරීරයටම හිත යොමු කරන්නේ නේ. කාලයක් එහෙම පුරුදු කරනකොට හොඳට ශරීරයට හිත බැහැ ගන්නවා. එතකොට ලස්සනට හිත යොමු කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ කොටස් 20 මොනවා හරි නොදන්න දෙයක් තියෙනවද? මේ කොටස් 20 නොදන්න දෙයක් තියෙනවද? නෑනේ දන්නවනේ ඔක්කොම නේද? ඊළඟ කොටස් ටික තමයි ආපෝ ධාතු කොටස් ටික. ශරීරයේ තියෙන ඊළඟ කොටස් ටික තමයි ආපෝ ධාතු කොටස් ටික. ඉතින් මේ ඉස්සෙල්ලා අපි දැන් පඨවි ධාතුව ගැන කතා කරේ. ඉතින් මේ විදිහට පඨවි ධාතුවේ ආස්වාදයේ මේ විදිහට පඨවි ධාතුවේදී කොටස් කරලා බලනකොට අපිට තේරෙනවා මේක
සාරවත් දෙයක් නෙවෙයි කියලා. අපි මේ එකක් විදිහට ගත්තොත් විතරයි අපිට මේකේ සාරය තේරෙන්නේ. තේරුණානේ? සාරයක් තේරෙන්නේ එකක් විදිහට ගත්තොත්. ඉතින් මෙහෙම කල්පනා කරනකොට මෙහෙම බලනකොට අපිට පේනවා මේක සාරවත් දෙයක් නෙවෙයි. මේක නිස්සාර කොටස් ගොඩකින් එකතු වෙලා තියෙන දෙයක්. ඉතින් අපි මේක තවදුරටත් මෙහෙම බලනකොට තවදුරටත් නුවණින් විමසනකොට අපේ අර හිතේ පඨවි ධාතුව මුල් කරගෙන හටගත්තු සමාධියෙන් සමාධිමත් වූ සිතට අපිට තේරෙනවා මේ කෙස් ගහක් කියලා කියන්නේ එකක් නෙවෙයි. තේරුණා? මුලින් අපිට ඒක තේරුන්නේ නැහැ. ඊට පස්සේ අපිට තේරෙන ගමන් මේ කෙස් ගහක් කියලා කියන්නේ එකක් නෙවෙයි. ලොම් කියලා කියන්නේ එකක් නෙවෙයි. නියපොතු කියලා කියන්නේ එකක් නෙවෙයි. ඊළඟට මස් සම කියලා කියන්නේ එකක් නෙවෙයි. මේ විදිහට අපිට හොඳට හිත යොමු කරනකොට තේරෙන්න ගන්නවා. විශේෂයෙන් කෙස් ලොම් නියදත් වලට වැඩිය යම් තැනක විඥානයේ පිහිටන තැනක් තියෙනවා නම් ඒ තැන් ඊටාම හොඳට ප්‍රකට වෙනවා. මේ මස් නහර ඇට මිදුළු මේවා පිළිබඳව මේ ඇතුළට හිත යොමු කරනකොට අපිට හොඳට තේරෙනවා මේක අපි පඨවි ධාතු කියලා එකක් විදියට ගත්තට මේ පඨවි ධාතු කලාපයක් පිහිටලා තියෙනවා. මේ පිහිටලා තියෙන්නේ පඨවි ධාතු කලාපයක්. පඨවි ධාතු කලාපයක් කියලා කිව්වහම මේ පඨවි ධාතුවේ ඇතුලේ තව දුරටත් කොටස් කරලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවම දකින්න පුළුවන්. මේ සතර මහා ධාතුවම දකින්න පුළුවන් මේ එක කලාපයක් ඇතුළත. තේරුණානේ? අන්නේම දකින්නකොට එයාට තේරෙන්නේ ඒ පඨවි ධාතුවේ ලක්ෂණ ස්වභාවය. තේරුණානේ? ඒ පඨවි ධාතුවේ ලක්ෂණ ස්වභාවය. ඒ ලක්ෂණ ස්වභාවය කියලා කියන්නේ කෙලින්ම මේ පඨවි ධාතුවේ තියෙන තද ස්වභාවය, ගොරෝසු ස්වභාවය එයාට දකින්න ලැබෙනවා. තේරුණානේ? ඒක එතකොට අල්ලලා තීරුම් ගන්න එකක් නෙවෙයි. අල්ලලා එහෙන් දකලා තීරණය කරන එකක් නෙවෙයි. ඒක ස්වභාවයක් විදියට හිතට නුවණට වැටහෙන්න ගන්නවා. ඊළඟට මේ ආපෝ ධාතුවේ තියෙන තෙත් ස්වභාවය, ඇලෙන බැඳෙන ස්වභාවය අපිට නුවණට ප්‍රකට වෙනවා. ඊළඟට මේ පඨවි ධාතුවේ තියෙන මේ වායෝ ධාතුවේ තියෙන පිම්බෙන හැකිලෙන ස්වභාවය වැටහෙන්න ගන්නවා. තේජෝ ධාතුවේ තියෙන උෂ්ණ ස්වභාවය, සීතල ස්වභාවය අපිට දකින්නට ලැබෙනවා. තේරුණානේ? දැන් අපි මේ ධාතුන් පිළිබඳව කතා කරනකොට මේ ස්වභාවය පිළිබඳව කතා කරනකොට අපි කතා කරන්නේ සාපේක්ෂ කතාවක් නේද? සාපේක්ෂ කතාවක්. එකකට එකක් සාපේක්ෂවයි කතා කරන්නේ. දැන් අපි මෙතන මේ උණු වතුරේ මෙතන තියෙන සාමාන්‍ය රස්නේ වතුර එකක්. මේකට අපි අත දාලා දැන් රස්නේ කියලා කියනවා. තේරුණානේ? එතකොට මේක රස්නේ. මේ ඒ වගේම යම් සාමාන්‍ය පරිසර මට්ටමේ තියෙන වතුර එකක් තියෙනවනේ අපි කියනවා ඒක සීතලයි කියලා. මේට වැඩි රස්න එකක් ගෙනල්ලා දුන්නොත් ඊට පස්සේ අපි අත දැම්මා කියනවා මේක සීතලයි අරක රස්නේ කියලා. එතකොට මේ රස්නේ සීතල කියන එක නිතරම තව එකකට අනුරූපව වෙනස් වෙනවා. ඒ වගේ තමයි අපි මේ ධාතු කතාව කතා කරන්නේ. කියන්නේ පඨවි රස්නේ ගතිය කියලා කිව්වොත් ඒකේ තියෙනවා රස්නේ සීතල කියන මේ ඔක්කොම වචන ටික එතකොට ඇතුළත් වෙන්න ඕනේ. රස්නේ සඳහා මේ උෂ්ණත්වය සඳහා භාවිතා කරන යම් වචනයක් තියෙනවනේ ඒ සියල්ල එතකොට මේ තේජෝ ධාතු කියන එකට අයිති වෙනවා. තේරුණානේ? ඒ වගේම මේ තද ගතිය ගැන කතා කරන, ගොරෝසු ගතිය ගැන කතා කරන, සියුම් ගතිය ගැන කතා කරන යම් තාක් වචන තියෙනවා නම් ඒ ඔක්කොම එතකොට පඨවි ධාතුව කියන වචනයට අයිති වෙනවා. ඒ වගේම මේ ඇලෙන බැඳෙන ගතිය ගැන හඳුන්වන යම් තාක් වචන තියෙනවා නම් ඒ සියල්ල ආපෝ ධාතුවට අයිති වෙනවා. ඊළඟට හැකිලෙන පිම්බෙන හමාගෙන යන ගතියක් තියෙනවා නම් ඒ සියලු වචන වායෝ ධාතුවට අපි දාලා තමයි කතා කරන්න ඕනේ. එතකොට ඒ ලක්ෂණ පිළිබඳව දැන් තේරුම් ගන්න පුළුවන්. අන්නේ ලක්ෂණ අපිට එතකොට ප්‍රකට වෙන්න ගන්නවා. තේරුණානේ? දැන් අපි ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට අපිට තේරෙන්න ගන්නවා පිම්බෙන හැකිලෙන ස්වභාවය. තේරුණාද? එතකොට මේ පිම්බෙන හැකිලෙන ස්වභාවය සමහර විට ආස්වාස වෙන්න පුළුවන්, සමහරට කුස තුල තියෙන වායුවේ වෙන්න පුළුවන්, සමහරට වෙන කොහේ හරි වෙන්න පුළුවන්. වෙන මොකක් හරි වෙන්න පුළුවන්. අපි එතකොට එතෙන්දී හොයන්න යන්නේ මේක ආස්වාසයේද, මේක ප්‍රස්වාසයේද,
එහෙම නැත්නම් මේක මේ කුස තුල තියෙන වායුවද? මේක කුසෙන් පිටත තියෙන වායුවද? එහෙම නැත්නම් මේ අතපය හොල්ලන වායු ධාතුවද කියලා එහෙම හොයන්න යන්නේ නෑ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි වායෝ ධාතුවේ ලක්ෂණය කියලා. තේරුණානේ? දැන් මුලින් අපි හිතුවේ කොහොමද? පුද්ගලයෙක් විදිහට. ඊට පස්සේ හිතුවේ පඨවි ආපෝ තේජෝ වායෝ ඕලාරික කොටස් ටිකක් විදිහට. ඔන්න අපි ඊළඟට අපිට බහගන්නේ ඒ කොටස් ටිකත් ඇතහැරලා කෙලින්ම ධාතු පිරිසුදු ලක්ෂණ බලන්න. තේරුණානේ? අන්න එහෙම පිරිසුදු ලක්ෂණ බලන්න පුළුවන් වෙන්නේ අර මං කියපු විදිහට හොඳට ධාතු මනසිකාරය තුල හරි ආනාපානය තුලින් හරි බලලා ධාතු පිළිබඳව හඳුනාගත්තු කෙනෙකුට විතරයි. එක්ක ආනාපානය තුලින් එක්ක ධාතු මනසිකාරය තුලින් හරි මොකකින් හරි හිත සමාහිත කරලා පස්සේ ධාතු විදිහට ශරීරයේ බෙදලා වෙන් කරලා බලපු කෙනෙකුට තමයි මේ සියුම් වූ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතු පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ සියුම් වූ පඨවි ධාතු මේ ලක්ෂණ පිළිබඳව තේරුම් ගත්තු කෙනා තමයි දැනගන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය. තේරුණානේ? දැන් අපිට කෙස් ගහක අනිත්‍ය ස්වභාවය බලන්න ගියාට අවුරුදු 60ක් 70ක් ඉඳ වෙනවා. කෙස් ගහේ අනිත්‍ය අර අපි පළවෙනියෙන් බලපු විදිහට බැලුවා. තේරුණානේ? තරුණ කෙනෙක්ට කිව්වට ඕක ඔළුවට යන්නේ නැහැ නේ. නෑනේ නේද? ඔව් අපිට ඒක වයසට ගිය කෙනාට තමයි ඒක දුක හොඳට තේරෙන්නේ. දුක තේරෙන කෙනාට, දුක දැනෙන කෙනාට තමයි තේරෙන්නේ. එහෙම නැතුව ඒ අනික් කෙනෙක් දුක දැක්කයි කියලා අපිට ඒක අවබෝධ වෙන්නේ නෑ. අර දුක බලන් ඉන්නවා නම් අවුරුදු 60ක් 70ක් ඉන්නේ ඒ සමහරුන්ගේ කෙස් දෙන්නෙත් නෑ. ඉදුණත් ඒක පේන්නේ නෑ. ඒක නිසා අපි ඒක වැහිලා තියෙන කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන එක. ඉතින් ඒක නිසා තමයි අපි තවදුරටත් සමාධිය තුලින් දකිනකොට මේ කෙස් ටිකේ ලොම් ටිකේ නියපොතු ටිකේ තියෙන ලක්ෂණය දකින්න ගන්නවා. ඒ ලක්ෂණය නම් මොහොතක් පාසා වෙනස් වෙනවා. තප්පරේ කෝටි ප්‍රමාණය තප්පරයකට කෝටි වාරයකට වැඩි එක වෙනස් වෙනවා. එතකොට අපිට ඒක පේනවද? සමාධිය තුලින් අපිට ඒක අත්විඳින්න පුළුවන්. එතකොට අපිට ඒක පේනවා. අපිට පේන්නේ නැතුව තියෙන්නේ අර પરම්පරාවක් වශයෙන් පැවතිච්ච එක විතරයි. තේරුණානේ? ඒ කියන්නේ પરම්පරාවක් වශයෙන් පැවතිච්ච එකෙන් තමයි අපිට එච්චර මේ දුක වැටහෙන්නේ නැති වෙන්නේ. නමුත් මේ දුක අර ඒ මොහොතේ හට ගන්න නිරුද්ධ වෙන පඨවි ධාතුවේ ඒ මොහොතේ හට ගන්න නිරුද්ධ වෙන ආපෝ ධාතුව ඒ මොහොතේ හට ගන්න තේජෝ ධාතුව වායෝ ධාතුව මේ හට ගන්න නිරුද්ධ වෙන ස්වභාවය දකින්නට අපිට හොඳට මේකේ ආදීනව පැත්ත ප්‍රකට වෙනවා. තේරුණානේ? දැන් ආස්වාදයක් තිබුණා. ඒ ආස්වාදය බෙදාගෙන යනකොට අපිට දැන් ආදීනවේ ප්‍රකට වෙනවා. මෙහෙම ප්‍රකට වෙනකොට මෙහෙම දකින්නට මේක ගැන හොඳට නුවණින් කල්පනා කරනකොට අපේ හිත මේ පඨවි ධාතුවෙන් නිදහස් වෙනවා. තේරුණානේ? අපේ හිත මේ පඨවි ධාතුවෙන් නිදහස් වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පඨවි ධාතුවේ නිස්සරණය කියලා. ඒ පඨවි ධාතුවේ නිස්සරණයට යන මාවත ඕකම තමයි. උතනින් එහා දෙයක් නෑ. ඕක උහුමම තමයි පඨවි ධාතුවේ නිස්සරණයක් දකින්න ඕනි කෙනෙකුට කරන්න තියෙන්නේ. තේරුණානේ? තේරුණානේ? දැන් පඨවි ධාතුව ගැන හොඳටම තේරුණාද? තව අහන්න දෙයක් තියෙනවද? දැන් අපි ඉස්සෙල්ලාම ඕලාරික පඨවි ධාතුවක් විදිහට දැක්කා. ඉස්සෙල්ලාම දැක්කේ පුද්ගල සංඥාවෙන්. ඊට පස්සේ අපි ඒක බෙදලා බැලුවා කෙස් ලොම් නියදත් කියලා ඕලාරික විදිහට බැලුවා. ඊට පස්සේ අපි ආයෙත් තවදුරටත් බලාගෙන යනකොට අපිට දැනුණා මේකේ ලක්ෂණ පඨවි ධාතුවක් තියෙනවා කියලා. මෙතනින් විතරක් නතර වුණා නම් කෙනෙකුට මේකේ ආදීනවේ පැත්තක් වැටහෙන්නේ නැහැ. තේරුණානේ? එතකොට සමහර විට හිතෙන්න පුළුවන් දැන් සමහර කෙනෙක් ඉන්නවා මේ භාවනා කරමින් යන අතරතුර විදර්ශනා කරමින් යන අතරතුර සමහර කෙනෙකුට ඇඟේ දැවිලි හට ගන්නවා. මේ හොඳට විදර්ශනා කරගෙන හිටපු අය. සමහර විට ඔළුව කැක්කුමක් එහෙම නැත්නම් ඇඟේ වේදනාවක් අතපය වේදනා මේවා එකපාරට දැනෙන්න ගන්නවා. හොඳටම වැඩිපුර බොහෝ කොට දැනෙන්න ගන්නවා. එතකොට එයා ඉස්සෙල්ලාම යන්නේ කවුරු හම්බෙන්නද? දොස්තර හම්බ වෙන්නේ. භාවනා ඉගෙන ගන්න ගිය ගුරුවරයා හම්බ වෙන්නේ එන්නේ නැහැ. ලේසියෙන් කෙනෙක් තමයි, ඊටාම කලාතුරකින් කෙනෙක් තමයි භාවනා කරන්න ගිය ගුරුවරයා හම්බ වෙන්නේ. මොකද එයා හිතන්නේ මම මේ භාවනාව වරද්දගත්ත මොකක් හරි කියලා. ඒ පැත්තෙන් හිතුවොත් එයා ඒ පැත්තෙන් හිතලා යන්නේ නැහැ ගුරුවරයාත් එක්ක තමන්ගේ වැරද්ද කියාගන්න. තේරුණානේ? එහෙම නැත්නම් එයා හිතන්නේ දැන් මේ මට මොකක් හරි භාවනා කර කර ඉඳිද්දි ලෙඩක් හැදුනා. එහෙම නැත්නම් මට අමනුෂ්‍ය ප්‍රශ්නයක් ආවා. අන්න එහෙම තමයි
තීරණයකට එන්නේ. ඒක නිසා එයා ගොඩාක් වෙලාවට ඒ තමන්ගේ ගුරුවරයා ගාවට යන්නේ නැහැ. ඒ නොයෑම නිසා එයා හිතන්නේ මේ මට ලෙඩක් හැදුනා කියලා. ඇත්තට මෙහෙම නෙවෙයි. අපේ මේ ශරීරයේ හැම එකක්ම ලෙඩ වලින් පිරිච්ච එකක් තමයි. නමුත් අසියෙන් වහගෙන ඉන්න එක. තේරෙනවනේ කාමයන්ගෙන් අපි මේ හැම වේදනාවක්ම වහගෙන ඉන්නේ. ඒකයි අපිට මේ වේදනාව තේරෙන්නේ නැත්තේ. යම් මොහොතක හිත සමාහිත වෙනකොට දැනෙනකොට අර ශරීරයේ තුල අප්‍රකටව තිබිච්ච වේදනා සියුම්ව දැනෙන්න පටන් ගන්නවා. අප්‍රකටව තිබිච්ච වේදනා සියුම්ව දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න පටන් ගත්තාම අපේ ඒ සිතේ තියෙන සමාධියත් එක්ක හිතේ තියෙන නිදහස් භාවයත් එක්ක ඒක දැනෙනකොට ඒ තේජෝ ධාතුව අපි පිච්චෙන විදිහට දැක්කොත්, ඒ කියන්නේ තේජෝ ධාතුව මගේ දෙයක් විදිහට ගත්තොත්, ඒ වායෝ ධාතුව මගේ දෙයක් විදිහට ගත්තොත්, ඒ පඨවි ධාතුව මගේ දෙයක් විදිහට ගත්තොත් අපිට එතන ඉඳලා හිත අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා. ඉතින් කාට හරි කෙනෙකුට එහෙම දැවිල්ලක්, එහෙම වේදනාවක් හටගත්තා නම්, එහෙම තද ගතියක්, ඔළුව රිදෙන බවක් මොකක් හරි දැක්තා නම්, අන්න එතන තියෙන ඒ කකුල රිදෙනවා, ඔළුව රිදෙනවා, පපුව දැවිල්ල කියන ඒ වචනේ මුල් කෑල්ල අයින් කරගත්තා නම් පළවෙනියෙන් හිත නිදහස් වෙනවා. මොකක්ද අයින් කරගන්න ඕනේ? මේ ඔළුව කියන එක, පපුව කියන එක, කකුල කියන එක මේක පළවෙනියෙන් අයින් කරලා දාන්න. රිදෙනවා කියන එක විතරක්. රිදෙනවා, පිච්චෙනවා, දැවිල්ල අන්නේ වචන විතරක් මුලින් අරගන්න ඕනි. තේරුණානේ? තේරුණා නේද මං කියන එක? ඔව්. අන්නේ පළවෙනියෙන් තියෙන අර මුලින් ලොකුවට බෙදපු කෑල්ල. දැන් ශරීරයේ විදියටම නෙවෙයි ගන්නේ, ඔළුව විදියට, එක්ක කකුල විදියට, එක්ක දනිස්ස විදියට, එක්ක පපුව විදියට, මේ විදියට ගත්ත ඒ කෑලි ටික අයින් කරලා දානවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ එක්ක රිදෙනවා, එක්ක පිච්චෙනවා, එක්ක දනවා, එක්ක හකියනවා, මේ වගේ ටික. ඒ ටික ඒ විදිහටම සිහි කරනවා. තේරුණා? ඒ විදිහටම සිහි කරනවා. ඒ විදිහටම සිහි කරන්නේ තියෙන තැනට හිත යොමු කරගෙන. ඒක කකුල විදිහට බලන්නේ නැහැ, ඔළුව විදිහට බලන්නේ නැහැ. තියෙන දැනෙන තැනට හිත යොමු කරගෙන ඒක ඒ විදිහට බලනවා. ඒ විදිහට බලනකොට අර තව දුරටත් හිත ඇතුළට බැහැ ගන්නවා. ඒ වේදනාව තුළ, ඒ දැනීම තුළ හිත බැහැ ගන්නවා. අන්න එහෙම දැනීම තුළ හිත බැහැ ගත්තාම සමහර කෙනෙකුට එක්ක විඥාන ධාතුව විදිහට නාම පැත්තෙන් ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙකුට බොහෝ වෙලාවට එතන තියෙන පිම්බෙන හැකිල, එතන තියෙන තද ගතියක් වැටහෙන්න ගන්නවා. එතන තියෙන පිම්බෙන හැකිලෙන ගතියක් දැනෙන්න ගන්නවා. එක්ක එතන තියෙන ගලාගෙන යන බැඳිලා තියෙන ස්වභාවයක් දැනෙන්න ගන්නවා. එක්ක එතන මේ ලක්ෂණ ටික දැනෙන්න ගන්නවා. අන්න එහෙම දැනෙනකොට අපි අර දැවිල්ලයි, පිච්චෙනවා, මේ රිදෙනවා, ඒ කියපු එකත් අතහැරලා දාලා හිතනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුවට රූපේ යමක් දැනෙනවා නම් දාලා බලනවා. අනිත් පැත්තේ දැනෙනවා නම් විඥාන ධාතුව කියලා දාලා බලනවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? දැන් හිත තව දුරටත් ඇතුළටම බැහැගත්තා. මෙහෙම බැලුවයි කියලා හිත නිදහස් වෙනවද? නෑ, මෙහෙම බැලුවයි කියලා හිත නිදහස් වෙන්නේ නැහැ. දැන් පඨවි ආපෝ තේජෝ ධාතු කියන මේ සියුම් ස්වභාවය දිහා බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේක එක්ක වෙනස් වෙනවා කියලා තේරෙනවා. තේරුණානේ? එක්ක පරම්පරාවක් වශයෙන් වෙනස් වීගෙන යන ස්වභාවයක් තේරෙන්න ගන්නවා. එහෙම වුණොත් මොකද්ද කියන්නේ? පරම්පරාවක් වශයෙන් වෙනස් වීගෙන යනවායි කියලා කියන්නේ මොකද්ද? දුකයි කියන එක. තේරුණානේ? එක්ක ඇති වෙලා නැති වෙලා යනවා තේරෙනවා. ඒ මොකද්ද කියන්නේ? අනිත්‍යයි කියන එක. ඇති වෙලා නැති වෙලා යනවායි කියලා තේරෙනවා නම් ඒ කියන්නේ අනිත්‍යයි කියන එක. ඇති වෙවි නැති වෙවි යන පරම්පරාවක් ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ දුකයි කියන එක. ඊට පස්සේ තමාගේ වශයෙන් පවත්තන්න බෑ කියලා තේරුනොත්, මට මේක පාලනය කරගන්න බෑ කියලා තේරුනොත් ඒ කියන්නේ අනාත්මයි කියන. ඔන්න ඔය තුනෙන් එකක් තමයි ඉතුරු වෙන්නේ. තේරුණානේ? මුලින් ශරීරය කියලා දැක්කා, ඊට පස්සේ ඔළුව, කකුල්, අත්පය කියලා දැක්කා, ඊට පස්සේ පඨවි ධාතු, ආපෝ ධාතු කියලා දැක්කා. දැන් ඒ පඨවි ධාතු, ආපෝ ධාතු වල ලක්ෂණය දැක්කා. දැන් ඒ ලක්ෂණය තුල ඉතුරු වෙලා තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් හරි, එක්ක ඇතිවීම නැතිවීම වලින් තියෙන පරම්පරාවක් හරි, එක්ක වසඟේ පවත්තන්න බැරි දෙයක් හරි.
ඔන්න ඔය තුන තමයි අවසානෙට අපිට දකින්න ලැබෙන්නේ. තේරුණාද? ඔය තුනෙන් අපි දකිනකොට අපේ හිත මේ පඨවි ධාතුව අතහැරලා දානවා. දැන් මේ අම්මලාට ඉන්නවයි කියලා හිතමුකෝ හොඳ කීකරු දරුවෙක්. පොඩි කාලේ හරීම කීකරුයි. ඉතින් හරීම ආදරේ නේද ඔය ළමයාට? ඔව් හරීම ආදරේ. ගමම කැමති එක ගෙදරක සමහර විට ඉරිසියාවක් එහෙම නැත්නම් ගමම කැමති හොඳට ඉන්න ළමයා දැක්කහම හැමෝම හුරුතල් කරනවා නේද? ඊට පස්සේ මේ ළමයා ටික කාලයක් යනකොට අවුරුදු 18ක් 20ක් යනකොට එක්ක කුඩු ගහන්න ගංජා ගහන්න පටන් අරන් ගෙදරත් දොරක් උල්වස්සක්වත් තියන්නේ නැහැ. ගමේ ගෙවල් වලත් තියන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ ළමයාට අර වගේ ආදරය කරනවද? නැහැ. මේ ළමයාට අර වගේ ආදරය කරන්නේ නැහැ. මේ ළමයා කරේ මොකද වෙන්නේ? කලකිරෙනවා, එපා වෙනවා. ඊට පස්සේ නිතරම බලන්නේ පන්නලා දාන්න පොලිසියට අල්ලලා දෙන්න මොකකට හරි තමයි බලන්නේ. අර ආදරෙන් හිටපු දෙමව්පියන්ට පව මේ දරුවව එපා වෙලා යනවා. ඉතින් ඒ එපා වෙලා ගියේ මුලින් ඇලුනේ මොකද? ආස්වාදය දැක්ක හින්දා. ඊට පස්සේ මෙයාව එපා වුණේ මොකද? ආදීනවය දැක්ක හින්දා. ඉතින් යම් දවසක හොඳටම ආදීනව දැක්ක වෙලාවක මේ ළමයා ඇත්තටම මැරිලා ගියා. එහෙමත් නැත්නම් වෙන රටකට හරි පැනලා ගියත් අපි සතුටු වෙනවා. අනේ දැන් අපි බේරුණා කියලා. අපි නිදහස් කියලා සතුටු වෙනවා. ගමේ මිනිස්සු පුදුම විදිහට සතුටු වෙනවා. මේ කාගෙන් අපි නිදහස් වුණා කියලා. අන්න ඒ වගේ තමයි අපි මේකේ ආස්වාදයේ දකින්න තාකල් පටවි ධාතුවේ අපිට කවදාවත් මේ පටවි ධාතුවේ ගැලවීමක් නැහැ. අපි මේකේ ආදීනව දකින්න පටන් ගත්ත දවසේ ඉඳලා අපිට මේක එපා වෙනවා. යම් දවසක මේ පටවි ධාතුවේ තාම හොඳින් ආදීනව දැක්ක දවසට අපිට එකෙන් නිදහස් වීමක් තියෙනවා. මේ අනිත්‍ය විදියට දැක්කාම, දුක් විදියට දැක්කාම, අනාත්ම විදියට දැක්කාම තමයි මේ පටවි ධාතුවෙන් හිත නිදහස් වෙන්නේ. තේරුණානේ? ඒ පටවි ධාතුවෙන් හිත නිදහස් වෙලා ඊළඟට එතන එහා විඥාන ධාතුවේ බොහෝ වෙලාවට හිත පිහිටනවා. අන්න එහෙම වුණාම ගොඩක් වෙලාවට සමහර කෙනෙකුට ඒක අත්දැකීම් පවා තියෙනවා පොඩ අපි දන්නවා පරයන්කයක් ගහගෙන ටිකක් භාවනා කරගෙන ඉන්නකොට සමහර වෙලාවට කොන්ද කැක්කුමක් කකුල කැක්කුමක් ඇති වෙනවා. අපි ඔක වෙනස් කරන්නේ නැතුව බලාගෙන ඉන්නකොට අර වේදනාව විතරක් ටිකක් තදට ප්‍රකට වෙන්න ගන්නවා. තේරුණානේ? වේදනාව විතරක් තදට ප්‍රකට වෙන්න ගන්නගෙන ඒක නිකන් නලියන ගතිය එහෙම තේරෙන්න ගන්න. හැබැයි ඒත් වෙනස් කරන්නේ නැතුව ඒක සිහිය තියාගෙන හිටියොත් ඒක හැමම නැති වෙලා යනවා. කකුල නැති වුණාද? නෑ. වේදනා ඒ තිබිච්ච ස්වභාවය, ඒකෙන් තිබිච්ච ධාතු ස්වභාවය ඔක්කොම එතන තියෙනවා. අපි අර ඒකත් එක්ක ඉඳලා ඒකෙන් හිත ආදීනව පැත්ත දැක්කම ඒකෙන් හිත අතහැරිලා වෙන තැනක හිත පිහිටනවා. තේරුණාද? ආයෙත් අපිට ඕන නම් එතෙන්ට හිත තියුවොත් ටක් ගාලා අරක තියෙනවා. නැත්තේ නෑ. එරන් ඒකේ නැති වෙලා ගිහිල්ලාද? නෑ, තිබුණා. ශරීරය වෙනස් වුණාද? නෑ, වෙනස් වුන්නේ නෑ. එහෙම ලොකුවට ශරීරයේ කකුලමයි. කකුලද එහෙමම තියෙනවා. නමුත් අපේ හිත ඒ ධාතු වලින් නිදහස් වෙලා යනවා. ඒ නිදහස් වෙලා ගියාට පස්සේ හිත වෙනත් කුසල අරමුණක තියන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒක අපිට ඒ වෙලාවේ සිවුම්ම ලැබෙන දේ. ඔය විදිහට තමයි යම් දවසක මේ මාර්ගයේ දියුණු වෙනකොට, මේ මාර්ගයේ වැඩෙනකොට අපේ හිත පඨවි ධාතුවෙන් නිදහස් වෙලා, ආපෝ ධාතුවෙන් නිදහස් වෙලා, තේජෝ ධාතුවෙන් නිදහස් වෙලා, වායෝ ධාතුවෙන් නිදහස් වෙලා හිත මේ හිත නිවනට බැහැ ගන්නවා. තේරුණාද? නිවනට හිත බැහැ ගන්නවා. අන්න ඒක නිසා අපි දැන් තේරුම් ගන්න ඕනි කොහොමද මේ ආස්වාදය ඉස්සෙල්ලා හොඳට දකින්න ඕනි නේද? ආස්වාදයේ පිළිබඳව හොඳට දැකලා කල්පනා අපි ඉන්න තැන පිරිසුදු කර ගන්න ඕනේ. ආස්වාදයේ දකින්න ඕනේ. ඊට පස්සේ පඨවි ධාතුවේ ආදීනවේ විමසන්න ඕනේ. අන්නේ ආදීනවේ විමසනකොට මේ චන්ද රාගයක් තියෙනවා නම්, කැමැත්තෙන් ඇලීමක් තියෙනවා නම් ඒක දුරු වෙලා යනවා. කැමැත්තෙන් ඇලීම දුරු වෙලා ගියා කියලා කියන්නේ පඨවි ධාතුවෙන් හිත නිදහස් වුණා. තේරුණානේ නේද? මේ විදිහටම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ සතර මහා ධාතුව පිළිබඳවම කියනවා. මොකද්ද දැන් අපි කෙටියෙන් බලමුකෝ ආපෝ ධාතුවේ ආස්වාදය මොකද්ද කියලා. මොකද්ද ආපෝ ධාතුවේ ආස්වාදය? අපිට ආස්වාදයක් තිබිලා තියෙනවද ආපෝ ධාතුවේ? තිබිලා තියෙනවද? මොකද්ද දැක්ලා තියෙන ආස්වාදය? මොකද්ද දැනිලා තියෙන ආස්වාදය? එකක් හරි කියන්න බලන්න.
කවුරු හරි දෙන්නෙක් ගමනක් යනවා. ටිකක් වෙලා යනකොට හොඳට මෙක්කෙනෙක් දාඩිය දාගෙන යනවා. අනික කෙනාට දාඩිය නැහැ. දාඩිය නැති කෙනා මොකද කියන්නේ? අනේ උඹට නම් පොඩි දුරක්වත් යන්න බෑ දාඩිය දානවා මේ බලහන්කො මගේ කොච්චර හොඳට තියනවාද මේ මට නම් දාඩිය දාන්න නැහැ කියලා කියනවා. මොකද්ද ආසාදේ? ආපෝ ධාතුවේ. දාඩිය පිළිබඳව තියෙන්නේ. ආපෝ ධාතුව අපි ආසාදනය කරනවා. කාට හරි කෙනෙකුට පොඩ්ඩ බැරි වෙච්ච ගමන් උදේට කිඹුන් යනවා නහයෙන් හොටු ගලනවා. අපි උදේ නැගිටලා හොඳට එලිමහන්ට වෙලා ඉන්න ගමන් කියන අනේ මේකට නම් පොඩ්ඩක්වත් එළියට වහින්න බෑනේ උදේ නැගිටින්නත් බෑනේ. අපි මට නම් එහෙම නෑ කියලා මේ ආපෝ ධාතුවේ ආසාදේ අපි කවදාවත් ආපෝ ධාතුවේ ආසාදේ කියලා දැක්කද? කවදාවත් දැක්කේ නෑ. අපි නුවණින් කල්පනා කරන්නේ. ඇත්තටම අපි නිතරම ඕවා පිළිබඳව නුවණින් කල්පනා කරලා බලන්න ඕන. අපිට ඒක ඇති වෙන එක නතර කරන්න බෑ. ඒ කාලෙට ඒවත් එක්ක වටපිටාවත් එක්ක ඇති වෙන එක නතර කරන්න බෑ. ඒකට විශේෂයෙන් ලොකු උත්සාහයක් දරන්න ඕනිත් නෑ. දරන්න ඕනි එකම කාරණාව තමයි ඇති වෙන එක දැනගන්න. ඇති වෙන එක දැනගන්න හොඳට උත්සාහයක් දරන්න. ඒ දැනගෙන හිතන් තේරුම් ගන්න මේක සුදුසුයි මේක නුසුදුසුයි කියලා. තේරුණාද? ඒ දැනගන්නකොටම තේරුම් ගන්න මේක සුදුසු දෙයක් මේක නුසුදුසු දෙයක් කියලා. අපි තුල මේ ධර්ම මාර්ගය තුල සද්ධාව තියෙනවා නම්, හිරියොත්ප්ප තියෙනවා නම්, ඒකේ සද්ධාව තියෙනවා නම්, ලැජ්ජා බය තියෙනවා නම් අපිට ලොකු උත්සාහයක් ඕනේ. අපි කාලයක් යනකොට නිකම්ම පිරිසිදු වෙන්න ඕනි ටික පිරිසිදු වෙනවා. තේරුණානේ? ලොකුවට ව්‍යායාමයක් කරන්න දෙයක් නැහැ. ලොකුවට හිතන්න තියෙන එකම දේ තමයි මේක මොකද්ද මේ වෙලාවේ වෙන්නේ කියලා දැනගන්න ඕනේ. තේරුණානේ? අන්න එහෙම අපි නිතරම කල්පනා දැන් අද ඉඳලා මෙයාට මේ පැත්තේ හිතන්න පුළුවන් නේද? සාමාන්‍ය වැඩපළ කරන වෙලාවට කාලය ගත කරන වෙලාවට ඒ වෙලාවට තේරුම් ගන්න පුළුවන් මේ මොකේ ආස්වාදයේද? මේ පඨවි ධාතුවේ ආස්වාදයේද? මේ ආපෝ ධාතුවේ ආස්වාදයේද? මේ තේජෝ ධාතුවේ ආස්වාදයේද? මේ වායෝ ධාතුවේ ආස්වාදයේද? එහෙමනම් අපි ඊළඟට කතා කරමු තේජෝ ධාතුවේ ආස්වාදයේද? අපිට දැනලා තියෙනවද? කොයි වගේ අවස්ථාවලද තේජෝ ධාතුවේ ආස්වාදය දැනලා තියෙන්නේ? අවසර වැඩි වෙලාවට. එතකොට ආස්වාදයක්ද දැනෙන්නේ ආදිනවද? කෙනෙකුට අවුවේ ඉන්නකොට චුට්ට වෙලාවක් ඉන්නකොට ඇඟ කලාන්ත වෙනවා නම්, හිවණක් හොයාගෙන දුවනවා නම්, අපි හොඳට අවුවේ වැඩ කරමින් ඉන්නවා නම් අපි හරියට කියනවා නේ. මෙයාට නම් පොඩ්ඩක්වත් අවුවේ ඉන්නත් බෑ. මොකද මේ තේජෝ ධාතුව අපි ආස්වාදනය කරනවා. මේ මගේ තේජෝ ධාතුව හොඳ එකක්. තේරුණානේ? අපි මේ මට හොඳට රස්නේ ඉන්න පුළුවන්, මට හොඳට අවුවේ ඉන්න පුළුවන් කියලා මේ අරගන්නේ මගේ තේජෝ ධාතුව හොඳ එකක්, සවිමත් එකක්, ඕනිතරම් ඔරොත්තු දෙන එකක් කියලා අපි හිතනවා. තේරුණානේ? කෙනෙකුට උණක් හැදුනත් පොඩ්ඩ බැරි වෙච්ච ගමන් සීතලයි නම් රෙද්දක් පිරව ගන්නවා නම් අපි ඉතින් එයාට කියන්නේ මෙයාට මේක උලන්න බෑ කියලා. අපි අපේ තේජෝ ධාතුව හොඳයි කියලා ගන්නවා. තේරුණානේ? ඒ වගේම තමයි අනික් කෙනා ඒ කෙනා ආදීනව පැත්ත දකින්නේ. තේරුණානේ? ඒ කියන්නේ තේජෝ ධාතුව මගේ තේජෝ ධාතුව සෞත්ව එකක්, මේක හරියට ඒක තේජෝ ධාතුනේ මට මේ රස්නේ ඉන්න බෑ, අවුවේ ඉන්න බෑ, මට උඩ බැරිච්ච ගමන් සීතල හැදෙනවා, මගේ ශරීරය හරියට ශක්තිමත් නෑ. ඔය විදිහට හිතන්නේ අපි මේ පැත්ත. එතකොට ඒ ආදීනව පැත්ත හිතනවා, මේ ආනිසංස ආස්වාදයේ පැත්ත හිතනවා. තේරුණානේ? ඉතින් මේ විදිහට තේජෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා, තේජෝ ධාතුවේ ආදීනවයක් තියෙනවා. ඊළඟට වායෝ ධාතුව ගැන කිව්වා. මොකද සමහර වෙලාවට පොඩි කෑමක් මොනවා හරි ගත්තත් සමහර කෙනෙකුට හොඳට බඩ පුරව දානවා. ඒ සමහර කෙනෙකුට ඒ මොනවා ගත්තත් ගානක්. ඉතින් අපි කියන්නේ ආපෝ මේකට නම් මොන කෑම ගත්තත් මේ බඩ පුරව දානවා, බඩ සවුත් වෙනවා. මේ වායෝ ධාතුව කියලා දකින්නේ. නමුත් අපි දකිනවා මෙයා මේක නිසා වෙනස් වෙනවා කියලා. ඉතින් අපි දකින්නේ නිතරම තමා හොඳයි කියලා. තමාගේ වායෝ ධාතුව ආස්වාදනය කරනවා. වායෝ ධාතුව ආස්වාදනය කරනවා. මේ විදිහට පඨවි ධාතුවේ ආස්වාදයක් තියෙනවා, ආපෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා, තේජෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා, වායෝ ධාතුවේ ආස්වාදයක් තියෙනවා. එතකොට ඊට පස්සේ මේ කට්ටිය දැන් නිතරම කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා. තේරුණාද? මොකද්ද? නිතරම අපි බලන්න පුළුවන් මේ පඨවි ධාතුවේ ආස්වාදයේද, මේ පඨවි ධාතුවේ ආදීනවේද, මේ ආපෝ ධාතුවේ ආස්වාදයේද, මේ ආපෝ ධාතුවේ ආදීනවේද,
මේ තේජෝ ධාතුවේ ආස්වාදයේද මේ තේජෝ ධාතුවේ ආදීනවේද මේ වායෝ ධාතුවේ ආස්වාදයේද මේ වායෝ ධාතුවේ ආදීනවේ. මේක බලන්න පුළුවන් නේද හැම වෙලාවකම. මේ සෑම මේ මොහොතෙත් අපි ඔය එක්ක ආස්වාදේ හරි ආදීනවේ හරි තමයි ඉන්නේ. තේරුණානේ? ඒක නිසා අපිට හැම වෙලාවකම මේකේ ආස්වාදයේ පැත්තත් ආදීනවේ පැත්තත් හොඳට බලන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. අන්න එහෙම බලනකොට අපිට යම් දවසක මේ පඨවි ධාතුවෙන් නිදහස් වෙන්න, ආපෝ ධාතුවෙන් නිදහස් වෙන්න, තේජෝ ධාතුවෙන් නිදහස් වෙන්න, වායෝ ධාතුවෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ මේ සතර මහා ධාතුවේ ආස්වාදයට ආදීනවයට නිස්සරණයත් මා විසින් නුවණින් අවබෝධ නොකරද ගන්නා තාක්කල් මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ නැහැ කියලා කියනවා. යම් දවසක මම මේ පඨවි ධාතුවේ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් කියන මේ මනාකොට අවබෝධ කරගත්තා නම් අන්නේදා ඉඳලා තමයි මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ලෝකයාට ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මෙන්න මේක තමයි පුබ්බ සූත්‍රය කියලා කියන්නේ. මේකද විස්තර කරන්නේ මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුවේ ආස්වාදය, ආදීනවේ සහ නිස්සරණය. තේරුණානේ නේද? දැන් අපිට මේ සූත්‍ර දේශනාවේ තව මොනවා හරි දැනගන්න දෙයක් තියනවද? සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් දැනගන්න දෙයක් තියනවද? අහන්න ප්‍රශ්නයක් හරි ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මොකක් හරි තියනවද? ඒ වගේම අපගේ නිපුණ ධම්ම YouTube channel එක පවත්වාගෙන යාම සඳහා ධර්ම දේශනා උඩුගත කිරීම සඳහා අවශ්‍ය data ලබා ගැනීම පිණිස උපකාර කළ ගීතිකා සුභාසිනී මහත්මිය එම මහත්මා ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටමත් මේ කුසලයේ එකසේම හේතු වේවා උපකාර වේවා. ඊ타ම ඉක්මනින් මේ ගෞතම බුදුසසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු.